හරි 43 බලන්න 43 කියනවා සිල්ලර වෙන්න ව්‍යාපාරයක් පවත්වාගෙන යන ධර්මරත්න මහතා ඔහුගේ ව්‍යාපාර කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් පවත්වාගෙන යනවලු. ඔහුගේ වෙළඳසැලට පැමිණෙන ගනුදෙනුකරුවන්ට ණයපත් සහ ටෙලර් පත්‍ර මගින් ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවලු. ඉහත සිද්ධියේ සඳහන් ණයපත් යනු මොනවාද? එතකොට ණයපත් කියන පොඩි හැඳින්වීමක් කරා නම් හරි උදාහරණයකුත් එක්ක. එතකොට ණයපතක් කියලා කියන්නේ උත්තරේ මම හිතන්නේ ලියන්න ඇති. නේද? ණයපතක් කියලා කියන්නේ වාණිජ බැංකුවක් මගින් ණය පදනමක් මත නිකුත් කරන වාණිජ බැංකුව අනුමත කරලා තියෙන ආයතනයකින් ගනුදෙනුකරුට භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් යම් සීමාවක් දක්වා මුදල්ද ලබා ගන්න පුළුවන් කාඩ්පත් විශේෂයක්. මම හිතන්නේ ලියලා ඇති. නේ? ලිව්වේ නැත්තම් කියන්න මම උත්තරේ හිමීට කියන්නම්. මම හිතන්නේ මේක නේද? ඒක ඕනද උත්තරයක්? ලියන්න ඇති නේද? ලිව්වස් හරිනේ ඕනේ නැහැ නේ ඔක්කොමඩ ඒක මේ නෝට් එකේ තියෙනවා නෝට් එකේ නැතිව විතරක් මම උත්තර දෙන්නම් ඊට පස්සේ කියනවා මොකද්ද ව්‍යාපාරයක් විසින් භාවිතා කිරීමට පහසුකම් සපයා ඇති ණයපත් හා හරපත් අතර වෙනස්කම් හරි එතකොට ණයපත් හා හරපත් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා ඒකට උත්තරයක් ලිව්වද දන්නේ දැන් ණයපත් හා හරපත් අතර ප්‍රධාන වෙනස තමයි මොකද්ද දැන් ණයපතක් ගත්තන් පස්සේ මේ සර් ඔව් දැන් සර් ණයපතකට මේ බැංකු ගිණුමක් තියෙන එක අනිවාර්ය නැහැ. නෑ එතකොට මේ හරපතකට තියෙනවා. ඔව් ඒක තමයි ඒකත් ප්‍රධාන වෙනස්කමක්. ඔව් ඒක ප්‍රධාන වෙනස්කමක්. එතකොට ඒ කියන්නේ ණයපතක් ගන්නකොට බැංකු ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් හරපතක් කියන්නේ බැංකු ගිණුමක් තිබීම අත්‍යවශ්‍යයි. එතකොට මේ දැන් ආයේ ණයපතක් මගින් අපිට අතේ සල්ලි නැතුව භාණ්ඩ හා සේවා ගන්න පුළුවන්. සල්ලි නැතුව. ණයපදනමට ඉස්සරහට පස්සේනේ සල්ලි ගෙවන්නේ. නමුත් හරපතකදී ඩෙබිට් කාඩ් එකකදී අපේ බැංකු ගිණුමේ අපි ගන්න ඒ කියන්නේ බැංකු ගිණුමේ සල්ලි තිබ්බොත් තමයි අපිට භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න පුළුවන්. ණයපතේදී එහෙම නැහැ. අපිට සල්ලි නැතුව වුණත් භාණ්ඩ හා සේවා පාවිච්චි කරන්න පුළුවන් ඉස්සරහට ගෙවන්න තියෙන නිසා. ඒ ප්‍රධාන වෙනසක්. ඊට පස්සේ අනිත් එක තමයි ඔව්. සර් දැන් හදිස්සියකදීවත් හරපතක් පාවිච්චි කරලා බැංකු ගිණුමේ සල්ලි නැත්තම් හදිස්සියකටවත් ගන්න බෑද? බෑනේ. බෑ. කියන අයක් වගේ. ගන්න බෑ. ඒ මොනොත් වෙනම ඉතින් ওই ජංගම ගිණුම් වලට අර ලැබෙන බැංකු අයිලා පහසුකමක් වගේ ඇරෙන්න ශනික ණයක් නම් ගන්න ක්‍රමයක් නැහැ වෙන. ඊළඟට ඔය ණයපත් මගින් සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා වියදම කරනවා පස්සේ තමයි සල්ලි ගෙවන්නේ. නමුත් බැරපත් වලින් කරනකොට ගිණුමේ ඇති සල්ලි ඒ අදාළ ඒ වෙළඳාට මාරු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒකත් ප්‍රධාන වෙනසක්. ඒ කියන්නේ මේ ණයපතක සල්ලි ඒ කියන්නේ වෙළඳාටත් පස්සේ තමයි සල්ලි ටික යන්නේ. ඒ කියන්නේ දැන් මේ කියන්නේ ඒක සල්ලි ලැබෙන කාලය අනුව යම්කිසි විදිහක බැංකුවත් එක්ක යම්කිසි ගිවිසුමක් තියෙනවා. බැංකුව යම්කිසි දවස් ගාණක් තිස්සේ බලලා ඒ මොනොත් බැංකුවට තමයි අර වෙළඳාට ගෙවන්න වෙන්නේ සල්ලි ටික. ඒතකොට බැංකුවට තමයි ලොකු වගකීමක් තියෙන්නේ. අපි ණය කාඩ්පත් මගේ ගාව තියෙනවනේ දැන් මම අරගෙන අද බඩු ටිකක් අරගන්නවා. ඒකල දවස් 20කින් 20 ගානකින් වගේ එක බැංකුවල වෙනස් වෙනවා. අපි තුමු දවස් 20කින් ඒ ණය අපි පියවන්න කියලා අපිට කාලයක් තියලා කියලා. ඒතකොට මම 10000ක බඩු ගත්තොත් එහෙම මම 10000ක බඩු අරගෙන මම දවස් 20 ඇතුළත දැම්මොත් එහෙම බැංකුවෙන් අදාළ මේ වෙලෙන්දාට සල්ලි ටික මාරු කරනවා. දැන් සමහරවිට ඒවත් වෙනස්කම් තියෙනවා. සමහරට සතියකින් මාරු කරනවා, ඉදාම මාරු කරනවා. එහෙම තියෙනවා. ඒ අතර ඒගොල්ලෝ බැංකුව සහ ඒ වෙලෙන්දා අතර යම් යම් ගිවිසුම් තියෙනවා. ඒ ගිවිසුම අනුව තමයි වැඩ සිද්ධ වෙන්නේ. දැන් බැරි වෙලාවත් මම සල්ලි කිව්වේ නැත්තම් වගකීමට බැඳෙන්නේ කවුද? බැංකුව. ඒ නිසා බැංකුව
ඒ නිසා ඒ වගකීම නිසා තමයි බැංකුව මේකට යම් යම් ගාස්තු එහෙම අය කරනවා. දැන් දවසක් විතර ඔය දවස් 20ක් අපිට දීලා තියෙනවා, ඉඩ දීලා තියෙනවා කාලයක්. හිතමුකෝ 20 නෙමෙයි වෙනස් වෙන්න පුළුවන්. ඒ 20ට වැඩි වෙන්න ලොකු දඩයක් ගහනවා, පොලියක් ගහනවා. පෙනල්ටි එකක් කියලා කියන්නේ. ඒතකොට ඒක ගහපුවාම වෙන ගාණක් එනවා මේ එකට එකක් වගේ ලොකු ගාණක් එනවා මේ ඔය ක්‍රෙඩිට් කාඩ් දැක්කම. ක්‍රෙඩිට් කාඩ් හොඳයි. ක්‍රෙඩිට් කාඩ් වල තියෙන ගැටලුව ඕක තමයි. මිනිස්සුත් ඒ ආසාවට ඉතින් අර ගන්න ගියාම ඉවරයක් නැහැනේ. ගන්නවා. අන්න ඒකයි ගැටලුව. හරි ඒක ලියලා නැත්නම් මේ ටික උත්තරයක් දෙන්නම්. මේ ටික ලියා ගන්න අසමානකම්. පළවෙනි අසමානකම තමයි පළවෙනි අසමාන කියන්නේ වෙනස බැංකු ගිණුමේ මුදල් නොමැතිව බැංකු ගිණුමේ මුදල් නොමැතිව බැංකු ගිණුමේ මුදල් නොමැතිව බැංකු ගිණුමේ මුදල් නොමැතිව ණයපත් මගින් ණයපත් මගින් ණයපත් මගින් ණයපත් මගින් භාණ්ඩ හා සේවා පහසුකම් භාණ්ඩ හා සේවා පහසුකම් භාණ්ඩ හා සේවා පහසුකම් ලබාගත හැකිය ලබාගත හැකිය නමුත් බැරපත් මගින් ආයි කියන ඕන්න මුලින්නම් පළවෙනි අසමානකම බැංකු ගිණුමේ මුදල් නොමැතිව බැංකු ගිණුමේ මුදල් නොමැතිව බැංකු ගිණුමේ මුදල් නොමැතිව ණයපත් මගින් භාණ්ඩ හා සේවා පහසුකම් ලබාගත හැකිය නමුත් හරපත් මගින් බැංකු ගිණුමේ ඇති මුදල් වල උපරිමයකට යටත්ව භාණ්ඩ හා සේවා ලබාගත හැක
දෙවෙනි වෙනස්කම ණයපත් මගින් දෙවෙනි වෙනස්කම ණයපත් මගින් ලබාගත් පහසුකම් වලට අදාළ මුදල් බැංකුවට පසුව යැවිය යුතුය. නැත්නම් ගෙවිය යුතු කියලා කිව්වත් කමක් නැහැ. බැංකුවට පසුව යැවිය යුතුය. නමුත් හරපත් මගින් බැංකු ගිණුමේ ඇති මුදල්වල අනන්ත මෙහෙම ලියාගන්න පොඩ්ඩක් වෙනස් කරගන්න මෙහෙම ලියාගන්නකො. ලියනවට එළිය ලිව්වේ නමුත් හරපත් මගින් බැංකු ගිණුමේ ඇති මුදල් වල කියන එක කපන්නකො. බැංකු ගිණුමේ ඇති මුදල් වල කියන එක චුට්ටක් කපන්නකො. නමුත් හරපත් මගින් මුදල් ගෙවීමක් සිදු නොවන අතර ගිණුමේ ඇති මුදල් වලින් ආපසු යැවීම සිදුවේ. ඊළඟට අර වෙනසත් ලියමු. තුන්වෙනි වෙනස ණයපත් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුට බැංකු ගිණුමක් තිබීම අවශ්‍ය වේ. ගනුදෙනුකරුට ණයපත් නේ පටන් ගත්තේ. ණයපත් නම් අවශ්‍ය නොවේ. ණයපත් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුට බැංකු ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ.
නමුත් හරපත් සඳහා බැංකු ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. නමුත් හරපත් සඳහා බැංකු ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. හරි. 44 ටක් ගාලා ලියන්න බලන්න. ඔයාලා දන්න එකක්. වාණිජ බැංකුවක ආරම්භ කළ හැකි ගිණුම් වර්ග කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්නේ නම් කරන්නකෝ. පැහැදිලි කරන්න නම් ඉන්නේ නැති නෝනේ. පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි කරන්න කමන්නේ. නෝට් එකේ තියෙනවා. එකක් තමයි ජංගම ගිණුම්. එතකොට ජංගම ගිණුමක් කියලා කියන්නේ චෙක්පත් නිකුත් කිරීම සඳහා අවසර ලබා දෙන ගිණුම් විශේෂයක්. එතකොට ඊළඟට තියෙනවා මොනවාද? ස්ථාවර තැන්පතු, එහෙම නැත්නම් කාලීන තැන්පතු. ඒ කියන්නේ නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත පොලි ප්‍රතිශතයක් විසගෙන බැංකුවේ තැන්පත් කරන වර්ගයේ ගිණුම්. ඊළඟට තියෙනවා ඉතුරුම් තැන්පතු. ඕනෑම වෙලාවක මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ගැනීමටත් හැකියාව තියෙන යම් පොලියක් හිමිවන මාසිකව යම් පොලියක් හිමිවන ගිණුම් විශේෂයක් තමයි ඉතුරුම් තැන්පතු කියලා කියන්නේ. ඒ ටික ලියන්න පුළුවන් නේද? නෝට් එකෙත් ඇති. ඒ ටික බලලා ලියන්න. ඒකට කාලය ගන්න නැතුව ඉමු. අපරාධේ. ඊට පස්සේ 45ක් ගාලා මේ සත්‍යද අසත්‍යද කියලා දාගෙන යන්නකෝ. අතලිස් පහටක් ගාලා කරන්න. සත්‍යද අසත්‍යද කියලා දාන්න තියෙන්නේ චෙක් පතක අයන්න බලන්න. චෙක් පතක මුහුණත සමාන්තර රේඛා දෙකක් තුල වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම. කිව්ව ගමන් මොකද්ද? මේක විශේෂ රේඛනයක් නේ. එහෙනම් මේක සාමාන්‍ය රේඛනයක් කියලා තියෙන නිසා මේක අසත්‍යයි. ඒකට අයන්න අසත්‍යයි. ආයන්න ස්ථාවර තැන්පතුවක් ඇපේට තබා යම් ප්‍රතිශතයක් දක්වා ණය මුදලක් ලෙස ලබාගත හැකියි. ඔව් එහෙම එකක් තියෙනවා. ඒක සත්‍යයි. එහෙම වාසුකමක් තියෙනවා. ඊට පස්සේ කියනවා අයන්න ජංගම ගිණුමක් ආරම්භීමෙන් ව්‍යාපාරිකයෙකුට චෙක්පතක් මෙන්ම ණයපත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාවද ලැබේ. ජංගම ගිණුමක් ගත්ත කියලා ණයපත් දෙන්නේ නැහැ. ඒක අසත්‍යයි. ඊළඟට විද්‍යුත් මුදලක් ලෙස භාවිතා කරන හරපත චෙක්පතකට සමාන කාර්යයක් සිද්ධ කරයි. දැන් චෙක්පතක සිද්ධ වෙන්නේ ජංගම ගිණුමේ තියෙන මුදල් ගෙවීම් කටයුතු සඳහා එමෙත වෙනත් පාර්ශවයකට දෙන්න චෙක් එකේ ලියලා දෙනවා. මේ වගේ සල්ලි එළියට යන ක්‍රමයක්. හරපත මොකද වෙන්නේ? යම්කිසි ගිණුමක තියෙන සල්ලිත් ඒ වගේ එළියට යන විදිය. ඔව්. ඇත්තටම එකම ක්‍රමවේදය තමයි. මේකත් සත්‍යයි. ඊට පස්සේ කියන්න ජංගම ගිණුමක පවතින ශේෂයට වඩා ජංගම ගිණුමක පවතින ශේෂයට හිමිවන්නේ ස්ථාවර තැන්පතුවකට වඩා අඩු පොලියකි. උතර මතක තියාගන්න ජංගම ගිණුම් වලට පොලි හම්බෙනවද? පොලි හම්බෙන්නේ නැහැ. ඒකින්ද මේක අසත්‍යයි.
ජංගම ගිණුම් වල පොලි නැහැ. හරි. ඊට පස්සේ ණයපතක් ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් නෑ. අසත්‍යයි. අත්‍යවශ්‍ය නෑ. ඊළඟ කියනවා ව්‍යාපාරිකයින්ට චෙක්පත් මගින් ගනුදෙනු කිරීම සඳහා ජංගම ගිණුමක් තිබීම අනිවාර්යයි. ඔව් ජංගම ගිණුමක් තිබ්බොත් විතරයි අපිට චෙක්පත් හම්බෙන්නේ. ඒක සත්‍යයි. ඊට පස්සේ ඌයන්න චෙක්පතක් ලිවීමේදී වැරදීමක් සිදු වූ විට මකන දියරයකින් මේ මත නිවැරදි දියරයකින් මකා ඒ මත නිවැරදිව ලිවීමෙහි වරදක් නැත. කිසිම වෙලාවක මකන දියර කියන්නේ ටිපෙක්ස් වලට ටිපෙක්ස් දැම්මොත් මේ චෙක්පත අවලංගු වෙනවා. එහෙම කරන්න බෑ. වැරද්දක් වුණොත් ඒක තනීරකින් කපලා එතන අනකරුවේ අස්සන ගහන්න ඕනේ. ඒ නිසා මේක අසත්‍යයි. ඔයන්න තියෙනවා විද්‍යුත් මුදල් දැනුම් සාපේක්ෂව ආරක්ෂිත සේවාව කියවු. ඒකට අපිට නෑ බෑ කියන්න බෑ. ඒක සත්‍යයි. හරි. උත්තර වෙනසක් තියෙනවා නම් හදාගන්න. හරි. ඊළඟට මෙන්න මේ කතාව. 46 බලන්න. මේක අපි මේක සාමාන්‍ය දැනීමෙන් ලියන්න දෙන කාරණාවක්. මේ වගේ එකක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක දැන් මේ විද්‍යුත් මුදල් ගනුදෙනුවලදී වර්තමානයේ බොහෝ වංචා සිදුවන බව ප්‍රකාශ වේ. හරිද? එවැනි වංචා අවම කිරීමට ඔබ ඉදිරිපත් කරන යෝජනා දෙකක් ඉදිරිපත් කරන්න. දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් වලින් විශේෂයෙන්ම ඩෙබිට් කාඩ් වලින් වගේ වලින් හොරකම් කරන කට්ටිය ඉන්නවා. කියන්නේ යම් යම් මේ අවභාවිතයන් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම වංචා කරන කට්ටියක් ඉන්නවා. එතකොට දැන් මේ වගේ දෙයක් කරන්න නම් මේ වගේ දේවල් අවම කරගන්න වළක්වා ගන්න වංචා වගේ දේවල් වළක්වා ගන්න කරන්න පුළුවන් මොකද්ද? එකක් තමයි මේ සම්බන්ධයෙන් නීති රීති දැඩි කරන්න පුළුවන්. දැන් මීට අවුරුදු 10කට විතර කලින් බැරි වෙලාවත් ඔය අන්තර්ජාලය හරහා සිදුවෙන ගනුදෙනුවකින් අපිට වංචාවක් කරොත් කරන්න දෙයක් නැහැ. හේතුව අපේ රටේ නීති තිබ්බේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔය මේ ඊටාම මෑත කාලයේ තමයි මොකක් හරි මේ අපරාධයක් හරි මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් දැන් CCTV කැමරාවක රෙකෝඩින් එකක් තිබ්බ කියමුකෝ. ඒක ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඊටාම මෑතක ඔය සාක්ෂි පනත කියලා එකක් තියෙනවා. ඒ සාක්ෂි පනතේ ඔක පිළිගත්තේ නැහැ. ඔය ෆෝන් වලින් ගන්න රෙකෝඩ් ඔය ඊට පස්සේ මේ වොයිස් මේ රෙකෝඩින් ඒවා හැම ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතාලම මෑත කාලේ තමයි නීති සම්පාදනය කරේ ඒවත් ගන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් මේවට අදාළව දැන් ඔය මේ අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු මේ හරපත් වලින් කරන වංචා කිරීම වලට එහෙම කවුරු හරි කරොත් එහෙම ඒවයින් මේ ආරක්ෂා වෙන්න නීතිය තද කරන්න ඕනේ. ඊළඟට තමයි මේ සම්බන්ධයෙන් ගත්තන් පස්සේ අනිත් අතට මේ පරිගණක සම්බන්ධයෙන් පුහුණුවක් ලබා ගන්න එක හරි පුහුණුව ලබා දෙන එක හරි ඒකත් වැදගත්. එතකොට මේ වගේ අවස්ථාවකදී දැන් ඔය දැන් මේ දැන් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නේ කොහොමද? ඔය ලින්ක් එහෙම ක්ලික් කරන්න නැතුව ඉන්න එක. ඊට පස්සේ පාස්වර්ඩ් එහෙම කොහොමද හොඳ ආරක්ෂාකාරී පාස්වර්ඩ් දාගන්නේ කොහොමද? මේ වගේ දේවල් ගැන යම්කිසි පුහුණුවක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ සමහර වෙලාවට මේ දත්ත විනාශ වෙන එක ඒ වගේ මේ වෛරස් කාඩ් දාගන්න එක වගේ. එතකොට ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. දැන් ගොඩක් වෛරස් කාඩ් වල එහෙම ඔය මේ ඇන්ටි ත්‍රෙට්ස් කියලා ඇන්ටි තෙෆ්ට් කියලා පහසුකමක් තියෙනවා. ඒකෙදි වෙන්නේ ඔය සමහර ඔය වෙබ් අඩවිවල එහෙම අපි සාමාන්‍යයෙන් ඔය අපි ගෙවීම් කරනකොට අපේ කාඩ්පත් අංකය එහෙම දෙනවා. කාඩ්පත් අංකය දීලා අපේ පින් අංකය කියන්නේ පින් එකක් නන්නේ CVV අංක කියලා එහෙම ගහන්න තියෙනවා. උක දන්නවනම් ඕන එකකින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒවා සේව් වෙන්නේ නැති වෙන්න පහසුකම් දීලා තියෙනවා සොෆ්ට් මේ ඇන්ටි වෛරස් වලින්. හරි? අන්න ඒ වගේ ඇන්ටි වෛරස් එකක් දාගන්න එහෙම පුළුවන්. හරි? ඔන්න වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හරි. මේ ටික ලියා ගන්න. එතකොට වංචාවම කරන්න පුළුවන් පළවෙනි කාරණාව 46.1 දත්ත විනාශ වීම වළක්වා ගැනීම සඳහා දත්ත විනාශ වීම වළක්වා ගැනීම සඳහා දත්ත විනාශ වීම වළක්වා ගැනීම සඳහා
ආරක්ෂිත ක්‍රම ක්‍රියාත්මක කිරීම උදාහරණයක් දාගන්න ප්‍රතිවෛරස මෘදුකාංග නැත්නම් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් ප්‍රතිවෛරස මෘදුකාංග ඊළඟ තව එකක් දාගන්න පරිගණක භාවිතය පිළිබඳ මනා පුහුණුවක් ලබා දීම ඊළඟට අදාළ නීති රීති දැඩි කිරීම හරි තමයි 46 ඊට පස්සේ 47 බලන්න 47 අහනවා චෙක් පතක් යනු කුමක්දයි පැහැදිලි කරන්න. දැන් චෙක් පතක් කියලා කියන්නේ වාණිජ්‍ය බැංකුවක් විසින් තමයි නිකුත් කරන්නේ. එතකොට මේ වාණිජ්‍ය බැංකුවේ ඉන්න ජංගම ගිණුම් හිමියෙක් විසින් යම්කිසි මුදලක් ඒ චෙක් පතේ නම් සඳහන් පුද්ගලයාට හරි රැගෙන එන එක්කෙනාට හරි දෙන්න කියලා එහෙම නැත්නම් ගෙවන්න කියලා බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයට තමයි චෙක් පතක් කියලා කියන්නේ. හරිද? ඒක නෝට් එකේ තියෙනවා ඈ. මම හිතන්නේ ලියන්නත් ඇති. එතකොට චෙක් පතක් කියලා කියන්නේ ජංගම ගිණුම් හිමියෙක් විසින් නිශ්චිත මුදලක් එහි නම් සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙක්ට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයට හරි චෙක් පතක් කියන්නේ. එතකොට චෙක් පතක් පාවිච්චි කරන එකේ ප්‍රයෝජන ලියන්න කියනවා. ඒවා ලිව්වද? ඒවා ලියන්නේ නැතුව සමහර. දැන් චෙක් පතක් පාවිච්චි කරන එකේ ප්‍රධාන ප්‍රයෝජනය තමයි අපිට මුදල් ගෙවුවා කියලා අපිට සනාථ කරන්න සාක්ෂියක් තියෙනවා. එකක් අපේ පිළිපතේ සඳහන් වෙලා තියෙනවා. හරි. අනිත් අතට ඔය අපිට එන මාසික බැංකු ප්‍රකාශයේ ඕක සටහන් වෙලා තියෙනවා අපි මේ හවල් චෙක් පත ගෙවුවා කියලා. හරි. ඒ නිසා ලිඛිත සාක්ෂියක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ තමයි ආරක්ෂාවක් ලැබෙනවා අපේ තියෙන මුදල් වලට. ඊටාම ඒ වගේම අපිට පහසුයි. ඒ කියන්නේ ලක්ෂ ගණන් එහෙම දෙන්න ගියොත් එහෙම ගණන් කර කර ගෙන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. එතකොට මේ චෙක් එකකින් ලියලා දුන්නොත් ඒක අපිට පහසු වෙනවා. ඊට පස්සේ නීති ඉදිරියේදී ඊටාම හොඳ පිළිගැනීමකට ලක් වෙනවා. මේ චෙක්පත් නීති කියලා එකකුත් තියෙනවා. එතකොට නීති ඉදිරියට යන්න පුළුවන් අපිට මොකක් හරි ඒ සම්බන්ධයෙන් මේ වංචාවක් එහෙම වුණොත්. දැන් ওই සමාජව දන්නවා ඇති ඔය මේ මූල්‍ය අපරාධ එකකී කියලා එකක් තියෙනවා. ඕකේදී ওই චෙක් පතක් එහෙම රිටර්න් වෙලා හරි මොකක් හරි වංචාවක් එහෙම කරවල කෙලින්ම රිමාන්ඩ් කරනවා. හරි. ඒ වගේ නීති දැඩි. ඊට පස්සේ කාලේ ඉතුරු වෙනවා අපේ බැංකු වලට යන්න ඉන්න ඕනේ. සල්ලි ගේන්න යන්න ඕනේ. කෙලින්ම චෙක් එක ලියලා දුන්නාන් පස්සේ අපේ වටිනා කාලේ ඉතුරු කරගන්න පුළුවන්. හරි. චෙක් පත් භාවිතයේ තියෙන ප්‍රයෝජන කීපයක් ලියාගමු. පළවෙනි එක මුදල් ගෙවූ බවට